नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स यद निच्चं तं दुःखं यं दुःखं तद नत्ता यद नत्ता तं नेतं मम नेसो हमस्मिन् निमेषो वक्ताति एवमेतं यथा भूतं सम्मपඤ්ඤාය दत्तबन्ति। सदा पूजनीय वंदनीय महासंघरत्न अवसराई श्रद्धा बुद्धि संपन्न कारुणिक पिंवतनी මේ පින්වත් හැම දිනම දැන් මේ සූදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා මුලින්ම මතක් කරනවා ඊටමත් ඕනකමින් තමන්ගේ සිත නොයෙක් අරමුණු වලට දුවන්නට නොදී චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන ඊටමත් හොඳින් අහන්න කියලා. තව බණ අහන පින්කමක් කරනවා නෙවෙයි පන්සලට ඇවිල්ලා තව කුසල ධර්මයක් යෙදෙනවා නෙවෙයි ඇත්තටම ජීවිතයේ තියෙන දුක්ඛදායක බව කිවා ගන්න අවබෝධයක් මා ලබා ගන්න ඕනේ කියන වුමනායන ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. පින්වතුනි අතීතයේදී ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝණ තරම් ලෝකෙ පහළ වෙන්න ඇති ඒ අවමෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සසර දුක්ඛේ නිවන සත්‍යධර්මය තෝරන තරම් මේ ලෝක ධාතු දේශනා කළා. අනේ කාලවලට බොහෝ වෙලාවට අපි ප්‍රේත ලෝකේ ඒවත් නැතිනම් අසුර ලෝකේ එහෙමත් නැතිනම් තිරිසන් ආත්මික ඒ අමාමෑණි බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙලා සසර දුක් නිවෙන සසර දුක ගෙවන ධර්මයේ දේශනා කරනවා. අනේ සමහර විටක අපි ඒ කාලෙක අසඤ්ඤතලේ එහෙම නැත්නම් අරූප ලෝකේ එහෙමත් නැත්නම් අපි මේ මිනිස් ලෝකෙම ඒ භාග්‍යවතුන් වහන්සේලා උපන්න මේ බිමේම ඉපදිලා ඒත් අපිට නුවණ භාවිතා කරගන්න තරම් අපි දක්ෂණය අනුවණයි අශ්‍රද්ධාවයි ඒ වගේම නොයෙක් දෘෂ්ටි වලට අහු වෙලා අනේ හින්දති සද්ධර්මයේ වැරදුනා. තවත් වෙලාවක ඒ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා අපිත් මේ මනුස්ස ලෝකෙ ඉපදිලා ඒ කර්ම ආවරණයක් වෙලා අපිට නොයෙක් විද්‍යානන්තර අකුසල ධර්ම අපි අතින් කෙරිලා ඒ අකුසලේ නිසා හේතු සම්පත් තිබුණත් අපිට ඒ අවස්ථාව මගහැරිලා අනේ අපි මනුස්සය වෙලා ඉපදිලා බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා නමුත් තේසන සම්පත්තිය ආවරණය කරන්න අපිට විපාකයේ හේතු වෙලා අපි ඉපදලා තියෙන්නේ උපතින්ම ඇස් නැතුව උපතින්ම කන් නැතුව මිනිස්සෙක් වෙලා උපන්නට එහෙම නැත්නම් මන්ද බුද්ධිකව මේ කුමන හෝ ආකාරයකට අපේ ජීවිතයේ අවස්ථාව වැරදුනා කියන එකට සාක්ෂියක්
ඔබත් මාත් අද දවසේදී මේ සසරේ ඉන්න බව මෙහෙම අනන්ත කාලයක් ඉපදෙමින් මැරෙමින් බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට අපිට වැරදිලා ඒ වගේම තව කාලයකදී මේ මනුස්ස ලෝකේ අපි ඉපදිලා හොඳ නුවණයි හංගවා කියන අරුතක් තේරුම් ගන්න තරම් හරි තීක්ෂණයි ජාති ප්‍රඥාවකින් යුක්තයි සපඤ්ඤයි අනේ බුදුරජාණන් වහන්සේලා ඒ කාලේ පහළ වෙලා නැහැ මේ ධර්මතා දෙක අපි අපේ ජීවිතය යහපත් වෙනකොට බුදුරජාණන් වහන්සේ සද්ධර්මයේ ලෝකේ නැහැ. ඒ මහෝත්තමයන් වහන්සේලා ලෝකේ වැඩ ඉන්නකොට සද්ධර්මයේ තියෙනකොට ඒක ලබන පරිසරයක අපි නැහැ. මේ විදිහට එහාට මෙහාට වෙවි දීර්ඝ කාලයක් කැවිලා චිර පිනකින් සසරගත පාරමිතාවක් පූර්ණේ වෙච්ච බවකින් දුර්ලභ බුද්ධෝත්පාද කාලයක් ලැබිලා ඒ වගේම මනුස්ස ආත්මයක් ලැබිලා නිකන් නෙවෙයි හංගවා කියන අර්ථයක් තේරුම් ගන්නට පුළුවන් ඥාන ශක්තියකුත් එක්ක සද්ධර්මයේ තියෙන වටපිටාවකුත් ලැබිලා මේ දුර්ලභ ක්ෂණ සම්පත්තිය ලැබුණු ඔබේ ජීවිතයේ සැබවින්ම වාසනාවන්තයි. නමුත් ඔබේ ජීවිතය මේ තරම් වාසනාවන්ත බිමක වටපිටාවක අද දවසේදී පිටලා තියන්නේ කියලා ඔබටවත් තේරෙන්නේ නැතුව ඇති අවිද්‍යාව බැරිලා නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ සසර පෙන්නනවා මේ සන සම්පත්තිය උදා කරගන්න බැරුව ඔබත් මමත් පැමිණි සසර අති දීර්ඝ බව මේ දීර්ඝ සංසාරේ ඇඟලේ කිරිකල්ල පෙවූ මව්මල දුකට අඬපු කඳුලකට කලන සතර මහා සාගරේ ජලයට වැඩි බව පියාමල දුකට සහෝදරය සහෝදරි ඥාති හිතයිසින් මල දුකට අඬපු කඳුළු එකතු කලන සිව් මහා සාගරේ ජලය අඩුයි කඳුලට වඩා වැඩි බව මේ දීර්ඝ සංසාරේ එනකොට මස් පිණිස මරණකොට කිල සිඳිනකොට ගලාගෙන ගියලේ එකතු කළ සිව් මහා සාගරේ ජලයට වැඩි කියලා පෙන්වනවා මේ තරම් අති දීර්ඝ සංසාරික ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් දුක් විඳිමින් ඒ දුකෙන් එතර වෙන්න ක්‍රමයක් හොයලා යුවත් මාතාවේ කොච්චර ක්‍රමවේද හෙව්වත් බුද්ධෝත්පාද කාලයේ මනුස්ස ජීවිතයේ සත්‍යධර්මයේ කියන සතරන් අවස්ථා තුනකට එකතුනේ නැහැ. නමුත් අද ඔබේ ජීවිතේ වටිනාකම ඔබට නොතේරුණාට ඔබ ඉන්න තැනටපත් වුණොත් ඒකාන්තයෙන්ම කිසිවක් ගැන නොසලකා ආශ්‍රයක්ෂය කරන තැනට ඒකාන්ත කොට හැසිරෙන්න කැමැත්තෙන් ඉන්න මිනිස්සු වෙන්න බැරි නිර්සත්‍ය ප්‍රේත සත්‍ය ඒ වගේම දුකති විඳින සත්‍ය ඕන තරම් ඇති අවීචි අපායවල ඉන්න සත්‍ය මෙහෙම කියනවලු සෝහං ඊතෝ ගන්්වා යෝනින් ලද්දාන මානුසින් වදඤ්ඤෝ සීල සම්පන්නෝ කාහාමි කුසලම් බහුං නිවේ පිච්චෙන වාරයක් ගානේ දැවෙන වාරයක් ගානේ පොප්පි අද්ගගහ අඬ මෙන්න මෙහෙම කියනවලු සෝහං ඊතෝ ගන්්වා අනේ මම මෙහින් ගිහිල්ලා චෝනින් ලද්දාන මානුසින් මනුස්සාත්ම භාවයක් ලැබුවොත් වදඤ්ඤෝ බුදුහාමුදුරගේ වචනය කොහොම හරි ඉගෙන ගන්නවා ධර්මය කොහොම හරි අවබෝධ කර ගන්නවා සීල සම්පන්නෝ හැමදාම මම සිල්වත් වෙනවා කාහාමි කුසලම් බහුං බොහෝ කොට කුසල් කරනවා කියලා පොපියක් ගහනිරි සත්තු අඬනවලු අපිත් එහෙම ඕන තරම් අඬලා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ බබෙන් බැහැලා පෙන්නේ
අද ඔබට ලැබුණු මේ සන සම්පත්තිය ඔබ නොසලකා හැරියට ඔබ ලැබුණු මේ තන ප්‍රාර්ථනා කර කර අදත් නිර්සත්‍ය කෝටි ප්‍රකෝටි ගණනක් පපුවත් ගහඩ ඇති. එඬුවට සන සම්පත්තිය කියන එක ලැබෙන්නේ. ඔබ නොඇඬුවත් ඔබ ඊට සුදුසු කරුණු දෙක සම්පූර්ණ කළ නිසා ඔබට ඒ අවස්ථාව ලැබුණා. සත්පුරුෂයෙක් හැටියට මට ඔබට යමක් කිව යුතුයි. මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලේ වරද්ද ගන්නට එපා. ධර්මයක් සෙවීමේදී පවා තමන්ට ගොඩාක් අවංක වෙන්න, නිහතමානී වෙන්න, තමන් තුළ හැම වෙලාවෙම ඇත්තටම දුක සංසිඳන අවබෝධයක් ගොඩනැගෙමින් තියනවද කියලා බලන්න. තමන්ට වංචාකාරී වෙන්නට එපා කියන එක මතක් කරනවා. මේ අවස්ථාව අතහැරුණොත් ආපහු අපි බේරගන්න කවුරුත් ඉන්නේ නැහැ. ඔබලා පින්වතුන් ධ්‍යාන ලැබුණාට අපි අකමැති නැ සතුටුයි. නමුත් ධ්‍යාන ලැබුණා කියලා රැවටෙනවට අකමැතියි. සැබෑවටම ධ්‍යාන නොලැබෙන තැනටපත් වෙන නිසා ඔගොල්ලෝ මාර්ගඵල ලබනවට අකමැති නැ ගොඩාක් සතුටුයි. ඒ මාර්ගඵල ලැබුණා කියලා රැවටෙනවට අකමැතියි. සැබෑවට මාර්ගඵල ලැබෙන්න තියෙන ඉඩ නැති වෙන නිසා වර්ධින නිසා සන සම්පත්තිය. ඉතින් යම් අවස්ථාවලදී අපි මතක් කරලා තියෙයි. මුලින්ම මතක් කරන්න ඕනේ මගේ ජීවිතේ කිසිම දවසක ධර්මයේ හේතුවෙන්වත් මම කිසිම ස්වාමීන් වහන්සේ නමකටවත් කාටවත් පෞද්ගලික දුස් කියන්නේ කියලා නැහැ. යම් අවස්ථාවල සමහර ස්වාමීන් වහන්සේලා ගන්න ධර්මාර්ථ වැරදි බව ප්‍රකාශ කරලා තියෙනවා. ධර්මාර්ථ වැරදි කියලා දුස් කියලා තියෙනවා. නමුත් ඒ ස්වාමීන් වහන්සේලගේ පෞද්ගලිකත්වයට ජීවිතයට මම දුස් කියලා නැහැ. ඒක ප්‍රඥාවන්ත බුද්ධිමත් චරිතයක් නෙමෙයි. ඒ නිසා බුද්ධිමත් කෙනෙක් කවදාවත් එහෙම කරන්නේ. ප්‍රඥාව තියෙන කෙනෙක් එහෙම කරන්නේ. අර විදිහට කරන්නේ බොහෝ දෙනෙකුගේ යහපත සම්බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා. ඉතින් අද දවසේදීත් මේ පින්වතුන්ට මතක් කරන්නේ කතියයි. හොඳට බුද්ධිමත් වෙන්න. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ලෝකෙ වැඩ ඉන්න කාලයක් වුණා නම් අපිට වැරදෙනකොට අපේ පය පැකිලා වැටෙනකොට හිස් පුරුෂයා මෝග පුරුෂයා කියලා බැනලා හරි අපිට යහපත කියලා දෙයි. ඒ තිබුණු තුමිය අද නැති නිසා අපිට ගොඩාක් බුද්ධිමත් වෙන්න වෙනවා. සැබෑවටම විමුක්තිය මාවත මංගව තියනවද? මගේ ජීවිතයේ දුක නිවිලා දැත්තටම කියලා තමන් සම්මර්ෂණය කරලා බලන්න. වචනයකට රැවටෙන්නේ නැතුව කියලා. ගත වෙන ජීවිතයේ දුක නිවා ගන්න බැරි මට මරණයෙන් පස්සේ දුක නිවිද? මරණයෙන් පස්සේ නිවීමක් බුදුහාමුදුරුවෝ පනවලා නැහැ. නමුත් ගත වෙන ජීවිතයේ දුක නිවිලා නැත්තම් මරණයෙන් පස්සේ කවර කතාවද දුක නොනිවීම? බුදුහාමුදුරුවෝ කියන්නේ මේ දැන් අද ඔබට ඇතිවිලා තියෙන දුක අම්මා තාත්තා සහෝදර සහෝදරී වෙනුවෙන් අඬපු කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි කියලා පෙන්වන්නේ. අනේ ඇත්තට අපි මෙච්චර දුක් විඳලා තියනවද කියලා කම්පා වෙන්න නෙවෙයි ඔබට. සංවේගයක් ඇති කරගෙන අනේ අද මේ ජීවිතෙත් මවමල දුක මා සතුව තියෙන අඬන්න පුළුවන් දැනක පියාමල දුකට අඬන්න පුළුවන් දැනක සහෝදර සහෝදරි මල දුක කඳන්න පුළුවන් දැනක ඉන්නේ. අනේ මේ දුකෙන් බේරෙන්න බුදුහාමුදුරුවෝ නම් කොහොමද කියලා තියන්නේ කියලා හොයලා ඒ උත්තරේ ජීවිතයට ගන්නයි ඕනේ. ඒ නිසා හැමදෙනාම
සරියුත් මහ රහතන් වහන්සේ ඔබත් මාත් වෙනුවෙන් අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ මෙන්න මේ ගාථා පාඨයක් මතක තබා ගන්න. මොකද්ද? උබේන මිදම් මරණමේව නාමරණං පච්චාවා පුරේවා පටිපඤ්චත මා විනසත කනෝවා මා වජ්ජගති. උබේන මිදම් මරණමේව දෙපසින්ම මරණයයි. මැරිලා උපන්නයි පදිලා මැරෙනවා. නාමරණං පච්චාවා පුරේවා පෙරවත් පසුවත් නොමැරීමක් නැහැ. පටිපඤ්චත මේ ධර්මයේ මනාව ඇසුරෙන්න මා විනාශත විනාශ වෙන්න එපා. කනෝවා මා උපජ්ජකාති ක්ෂණ සම්පත්තිය අත්හැර ගන්න එපා කියලා සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළ දහම් පාඨය සිහි තබාගෙන ඉතාමත් හොඳින් මේ දහම් විස්තරය ශ්‍රවණය කරන්ට කියලා නැවතත් මතක් කරනවා. මම අද දේශනාව සඳහා මාතෘකාව වශයෙන් ලැබුවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ සංයුක්ත නිකායේ 3 වෙනි කාණ්ඩේ යද්ද නිච්ච කියලා සූත්‍රයක් තියෙනවා. අන්නේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යද්ද නිච්ඡං තං දුක්ඛං යං දුක්ඛං තදනත්තා යද නත්තං තං නේතං මම නේසු හමස්මින් නෙමෙසු අත්තාති ඒව මේතං යතහ භූතං සම්මප්පඤ්ඤාය දත්තප්ප. මුතු වටිනා කරුණු ටිකක් තියෙනවා කියන්නේ. යමක් අනිත්‍යයි නම් තන් දුක්ඛං ඒක දුකයි. යම් දුක්ඛං යමක් දුකයි නම් තදනත්තා එය අනාත්මයි. අනාත්ම නිසා එහෙම වෙන්නේ. යත් නැත්තා යමක් අනාත්මයි නම් එහෙනම් තං එය නේතං මම මගේ නෙවෙයි. නේසු හමස්මින් මම නෙවෙයි. නෙමෙසු අත්තාති මගේ ආත්මේ නෙවෙයි කියලා ඇත්ත ඇති හැටි දකින්න කියලා පෙන්නනවා. පෙන්නලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා රූපම් වික්‍රේ අනිත්‍යයි. රූපය අනිත්‍යයි. අපි මෙතෙන්දී හොඳට බලමු මෙන්න මේ කාරණාව. යද නිච්ඡං යමක් අනිත්‍යයි නම් තන් දුක්ඛං ඒ දුකයි. ඒ දුක නම් යමක් අනිත්‍ය නම් අනිත්‍ය වෙන්නේ දුක නම් ඒකෙන් කියනවා ඒක අනාත්මයි කියලා. එහෙනම් ඒ අරබය මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා දකින්න කියලා පෙන්නනවා. මේ වචන ටික ප්‍රකාශ කරන්නේ කාටද? බණ කියන බණ අහන ඔබටත් මට. ඔබ තව කොහෙවත් තියෙන සිද්ධියක් දකින්න එපා මේකෙන්. ඔබ ආදේශ කරගන්න ඔබට. යමක් අනිත්‍ය වෙනකොට ඔබට දුක වෙනවා නම් බලන්න මොනවද අනිත්‍ය වෙනකොට ඔබට දුක වෙන්නේ කියලා. යම් රූපයක් අනිත්‍ය වෙනකොට ඔබට මගේ අම්මා මරුණා තාත්තා මරුණා දුව මරුණා පුතා මරුණා කියලා දුක එනවා නම් යද නිච්ඡං යමක් අනිත්‍ය නම් තන් දුක්ඛං ඒක ඔබට දුකක් නෑ. ඒ වගේම මගේ වාහනේ කැඩුනා මගේ ගෙදර කැඩුනා මගේ වස්තුව නැති වුණා කියලා තියෙන දේ නැති වෙනකොට වෙනස් වෙනකොට තන් දුක්ඛං ඒක ඔබට දුකක් නෑ. යද නිච්ඡං තන් දුක්ඛං යම් දුක්ඛං තදනත්තා ඒකෙන් ඔබට කියනවා ඒකේ ඔබට දුක වස්තුව තුල තියෙන්නේ අනාත්ම ධර්මතාවයක් කියන එක. තමන්ගේ නොවන පුද්ගලයෙක්ගේ නොවන ධර්මතාවයක් තිබුණු නිසායි දුක ආවේ කියන කාරණාව ඔබට කියනවා කියන එක කියනවා. යදනත්තා යමක් එහෙනම් ඒ ලක්ෂණයෙන් පිළින්නේ අනාත්ම බව නම් එය මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා පෙනෙන ගතියක් තියෙනවා නම් ඒකෙන් හිත මුදව ගන්න කියනවා. ඒ දිහා නේතං මම නේසු හමස්මින් නෙමෙසු අත්තාති මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා
හොඳට දන්න දකින ඇහක් හදාගන්න කියනවා. මේ ටික අපි තව ටිකක් පුළුල් විස්තර කරලා ගනිමු. ඇත්තටම නේතං මම නේසු හමස්මි නෙමෙසු අත්තාති මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි ඒ දේ අනාත්ම දෙයක් ඒ කියලා දකින්න මේ ශාසනයේ තියෙන පිළිසිදුම වචනේ තමයි අනිත්‍ය කියන එක. යත නිච්ඡං තං දුක්ඛං යමක් අනිත්‍යයි නම් ඒක දුක කියන එක. මෙතනදී අපිට අර්ථය වර්ධවා ගත්තොත් ධර්මයේ වර්ධවා ගත්තොත් විසාර අර්ථය වැරද්දක් වෙනවා. ඒ නිසා මෙතන අපි අර්ථය වර්ධින විදිහට ධර්මයේ වර්ධවා නොගත යුතුයි. හරියටම පැහැදිලි කරගත යුතුයි. ඒක තමන්ගේ ජීවිතයට සාපේක්ෂව. හොඳයි. යමක් අනිත්‍යයි නම් අනිත්‍ය වෙනකොට තම් දුක්ඛං ඒ ඔබට දුකක් නම් මේ දැන් කෙනාට පෙන්නන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ මේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ මෙදෙන්න. ඔබ සීකර ගන්න පින්වත්තුනේ ඔබට යම් ධර්මයක් අනිත්‍ය වෙනකොට දුක වෙන දේවල් මොනවද කියලා ටිකක් හිතා ගන්න. අපි කියමු ඔබට දරුවෙක් වෙනවා නම් ඔබට දරුවා කියලා හම්බ වෙනවා නම් රූපේ ගන්න. ඒ රූපේ වෙනස් වුණොත් විපරිණාම වුණොත් ඔබට දුක එනවද නැද්ද? දුක එනවා. එතකොට අනිත්‍ය වෙන දේ ඔබට දුකක් වෙනවා නම් ඇයි එහෙම දුකක් වුනේ? යද නිච්ඡං තං දුක්ඛං යම් දුක්ඛං සදනත්ත ඒ ඔබට දුක ආවේ එතන අනාත්ම ධර්මතාවයක් තියෙන නිසායි කියනවා. ඒ කියන්නේ ඔබ දරුවා කියලා ඒ රූපේ බැලුවට ඒ රූපේ හැදිලා තියෙන්නේ දරුවේ පුද්ගලෙක් නොවන ආත්ම නොවන ආත්මියකට හිත නොවන තමන්ගේ නොවන තමන්ට හිත පිණිස නොපවතින ධර්මතාවයක නිර්මාණය උනේ කියන සිද්ධියක් පෙන්නනවා. ඒ කිව්වේ යම් කිසි රූප කියලා යමක් තියෙනම් අපි කියමු දරුවෝ කියන තැනම අපි ගමු. ඒ රූපය අනිත්‍ය වෙනකොට අපිට දුක එනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමක් අනිත්‍ය වෙන දුක වෙනවා හොඳට තේරුම් ගන්න එනගේ රූපේ ධර්මතාවයේ අනාත්ම නිසයි ඔබට එහෙම දුක ආවේ. ඒ කියන්නේ තමන්ගේ අදහසට වෙනත් දෙයක් එතන තියෙන නිසායි. අපි ඒක හොඳට සම්මර්ෂණය කරලා බලමු. පඨවි ඉමමේව කායං යතහ තිතං යතහ පනේහිතං ධාතුසෝ පච්චවෙක්කති. මේ කය යම්සේ පවතීද යම්සේ පිහිටා පවතීද එසේ ඇත්ත ඇති ඇති හොඳට මෙනෙහි කරන්න. දැන් සත්‍යය හැදිලා තියෙන සතර මහා ධාතුන් කියලා බලන්න කියනවා නෙවෙයි. හොඳට මතක තබා ගන්න. දරුවගේ හැදිලා තියෙන සතර මහා ධාතුන් කියලා බලන්න කියනවා නෙවෙයි. හොඳට මතක තබා ගන්න. මේ කය යම්සේ පවතීද යම්සේ පිහිටා පවතීද එසේ ඇත්ත ඇති ඇති. සස්පලට භෞතික විද්‍යාව එහෙම කරනකොට උගන්වනවා පදාර්ථය කියලානේ. පදාර්ථයට කියන්නේ මොකද්ද? ඝන, ද්‍රව, තාප, වායු. ඝන ස්වභාවය කියන්නේ සත්‍ය පුද්ගලයද? නෑ. ඒ ඝන වර්තමාන විද්‍යාවෙන් ඒ ඝන කියපු ස්වභාවයට තමයි මේට අවුරුදු 1000 ගානක ඉස්සර බුදුරජාණන් වහන්සේ පඨවි කියලා කිව්වේ. පඨවි කියලා කියනකොට හොඳට මතක තබා ගන්න පඨවි හඳුනා ගන්න පුළුවන් ලක්ෂණය කියලා. යම් තැනක තද
රළු කාර්කස ලක්ෂණයක් තියෙන ආධ්‍යාත්මික වේවා බාහිර වේවා ඒ තද ලක්ෂණය සත්වයේ පුද්ගලයේ නොවි රූප ස්වභාවයක පඨවි කියන ස්වභාවයේ ලක්ෂණය ද්‍රව කියලා කියන්නේ ගලන වැగిරෙන ගතිය. ඒකට බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු 1000 කට ඉස්සෙල්ලා කිව්වා ආපෝ කියලා. යම් තැනක වතුරම වෙන්න ඕනේ ගලන ගතියක්, වැగిරෙන ගතියක්, බැඳෙන ගතියක් තියෙනම් මේ ආපෝ විලක්ෂණය කැටි වෙන, ස්නේහ ගතිය එකතු වෙන, බැඳෙන ගතියක් තියෙනවා. මේ ආපෝ විලක්ෂණය සිමෙන්ති කුඩු ටිකක් වගේ එකකට වතුර ටිකක් දාලා බලන්න ටක් ගාලා ගුලි කරගන්න නැති නේ ආපෝ කෘත්‍ය තමයි මොකක්ද ටක් ගාලා පුතලා මේ ආපෝ ධාතුව නැත්තම් මේ ශරීරයේ තියෙන දුවිලි වගේ වෙයි මේවා මේ විදිහට බැඳිලා තියෙන්නේ ආපෝ ධාතුව ඊට තේජෝ वर्तमान ताप කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේට අවුරුදු 1000 ගණනකට ඉස්සෙල්ලා තේජෝ කියලා. තේජෝ කියන්නේ දවන, තවන, දිරවන, පැසවන ස්වභාවය. කන බොන ආහාර පාන දිරවීමේ හැකියාවක් නැහැ තේජෝ ගතිය නොතිබුණා නම්. එහෙම මේ රූපේ පඨවි ධාතුව තියෙන තැනක ආපෝ ධාතුවෙන් බැඳුනට ආපෝ ධාතුව වැඩි වුණා නම් මේක වැක්කිරේ. නමුත් එහෙම දෙන්නේ නැතුව අවශ්‍ය ප්‍රමාණයට තියලා වියලලා තියෙන්නේ තේජෝ ධාතුවේ. ඊට පස්සේ වායු ඝන ද්‍රව તાપ වායු කියන එක තමයි බුදුරජාණන් වහන්සේ වායු කියලා දෙන්නේ. ඒ වායු ධාතුව නොතිබුණා නම් මේක ඔබණ්ඩ එහාට කරන්න මෙහාට කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතා හතරෙන් යුක්ත ධර්මතාවයකින් නිර්මිත වෙච්ච රූපයක් මේ කය. මේ කය දරුවගේ කය නෙමෙයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත හතරෙන් නිර්මිත වෙච්ච රූපයක්. එතකොට ඕජට්ටමකං රූපකලාපං ආහාර තිති ආහාරෝ කබලින්ක ආහාරයට ආහාර කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා අෂ්ටමක රූපකලාප අරගෙන එන නිසා මේ ශරීරේ රූපකලාප හදන නිසා කනබුන ආහාරයට ආහාර කියන්නේ. බත්පාන් කවුගේ මුංගට වලින් කරන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූපකලාප හැදෙන එක. පොඩි කාලේදී ගන්න ආහාරය නිසා හැදෙන රූපකලාප ප්‍රමාණය වැඩි, නැසෙන රූපකලාප ප්‍රමාණය අඩුයි. ඒ නිසා ඒ රූපේ වර්ධනයක් ඉක්මනට පෙනෙනවා, ගෙවීම පෙනෙන්නේ නැහැ. තවත් වෙන වයසට එනකොට හැදෙන ප්‍රමාණය හා සමාන ප්‍රමාණයක් නැසෙනවා. ඒකට සමානව තියෙනවා. වයසට යනවා කියනකොට ආහාරයෙන් හැදෙන රූප ප්‍රමාණය අඩුයි, තියෙන දේ නැසෙන රූප ප්‍රමාණය වැඩි. ඒ හින්දා ඉක්මනට දිරන බව පෙනෙනවා, වෙනස් වෙනවා පෙනෙනවා. එතකොට මේ අපිට බාලයි තරුණයි මහලුයි කියලා පෙනෙන්නේද ආහාරයෙන් හැදුණු ඒ රූප කලාපයන්ගේ අඩු වැඩිකම මතයි. ඔන්න ඔය රූපය පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඔය රූපය කනබුන ආහාරය නැමැති හේතුවකින් හටගෙන තියෙනවා. ඒ හේතුව සත්වයේ පුද්ගලයේ නෙවෙයි, අනාත්මයි. අනාත්ම හේතුවක් නිසා
ආත්මීය ඵලයක් හැදෙන්නේ නැහැ. එතකොට අනාත්ම ආහාරයෙන් අනාත්මයි කියලා කිව්වේ දිගින් දිගටම ආපු ආත්ම සත්ව ගතිය බත්තට එක නැහැ. මරණයෙන් පස්සේ උප්පත්ති වශයෙන් යන ගතිය බත්තට වල නැහැ. ඒ වගේම තව ජීවයක් තව කෙනෙක් හෝ ඒ ආත්මයකට හිත ගතියක්වත් බත්තට එක නැහැ. ඒ බඳු හේතුවක් නිසායි මේ කය හැදුනේ. එහෙනම් මේ කය පෙරින්දන් ආපු ආත්මිකට අයිති සිද්ධියක් නෙවෙයි. මේ කයට සත්‍යය කොහින්දද ආවේ කියලා පෙන්වන්න සුදුසුද? ආත්මිකෙන් පෙන්වන්න සුදුසුද? එහෙම සුදුසුයි බත්තට ටික පෙර ජීවිතයක ඉඳන් ආවන බත්පාන් කෝපි කාලා නම් මේ ශරීරය හැදෙන්නේ. ඒක කියන්නේ ඇයි මේ? එහෙම පෙන්නන්නේ. බත්පාන් කෝපි මුංගට පෙර ජීවිතයක ඉඳලා ආව මරණයෙන් පස්සේ යනවා කියන තැනකින් පෙන්වන්න පුළුවන් බෑ. ඒ බඳු හේතුවකින් නම් හැදුනේ. එහෙනම් මේ කය හේතු ප්‍රත්‍යය කියන එකෙන් කියනවා පින්වතුනි මේ කය දිහා බලාගෙන පෙර ඉඳන් ආපු සතෙක් කියලා ආත්ම භාවයෙන් හඳුන ගන්න එපා මේ කය කියන එක. මේ ආහාරයෙන් හටගත්තේ කියන දෙයින් ලොකු අර්ථයක් දෙනවා. මරණයෙන් පස්සේ කර්මානුරූපව ඉපදෙන බත්තට ටිකක් කියලා දකින්න එපා කියනවා. කියන්නේ මේ කය මරණයෙන් පස්සේ ඉපදෙන සත්‍යයක් කියලා ඔබ දකිනවා නම් ඔබ බත්තට ටික මරණයෙන් පස්සේ ඉපදෙනවා කියලා දැකලා තියෙනවා. තේරුණා කියන්නේ. මේ කය ආහාර ප්‍රත්‍යයෙන් හැදුනේ කියලා බලන්න කියලා මතක් කරන්නේ ඇයි මේ නැවත? එහෙම බැලුවොත් ඔබට තේරෙනවා මේ කය එනකොට කර්මානුරූපවත් කෙනාවේ නැහැ. කොහටවත් ගෙනියන්නේකුත් නැහැ. හේතු ප්‍රත්‍යය මෙතනම මේ ජීවිතේ මේ වටපිටාව මේ කයට හේතුව තියෙනවා. මෙබඳු ආහාරයෙන් හැදුණු මරණයෙන් ඉස්සෙල්ලා උපත්ති වශයෙන් අරගෙන ආවෙත් නැති මරණයෙන් පස්සේ ගෙන යන ධර්මතාවයකුත් නැති බත්පාන් කෝපි ටිකක් නිසා උපත්ති වශයෙන් එනකොට ගෙන ආපු බත්පාන් කෝපි නෙමෙයි මරණයෙන් පස්සේ යනකොට තියෙන බත්පාන් කෝපි නිසා නෙමෙයි දැන් මේ මහ පොළොව තුලම අසුරු කරගෙන හදාගන්න බත්පාන් කෝපි මොනවාද ටිකක් නිසායි මේ රූපේ හැදෙන්නේ කියලා කියනවාම ඔන්න මේ කය හේතු ප්‍රත්‍යයයි. එතකොට කියනවා ආහාරය අනාත්මයි. ඊටපසු කෙනෙක් ගෙනල්ලා හෝ ගෙනියන නෑ. නාත් තමන්ගේ නෙවෙයි කෙනෙක්ගේ නෙවෙයි. ඒ බඳු ආහාරයක් නිසා හට ගන්න කය නැමැති ඵලය අනාත්මයි. ඉතින් කියනවා. ඕක තමයි මේ රූපයක සැබෑම ඇත්ත. ඔය රූපය හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත නිසා මේ ආහාරයෙන් මේ රූපය හටගත්තට තව මේ රූපයට පවතින උපකාර වෙන ධර්මතා කීපයක් තියෙනවා. කර්මය කියන එකත් ආහාර ප්‍රත්‍යයෙන් රාශි වෙච්ච රූපය කොච්චර කාලයක් මොන විදිහටද තියන්නේ කියන ගතියක් ඇති කරන්න හේතු වෙලා තියෙන කර්මය. ඊගාවට ඔය ආහාරයෙන් හැදුණු රූපය පවතින චිත්තය හිත කියන එකට උගලන්ට හේතුවක් වෙලා තියෙනවා. ඒ වගේම ওই රූපය ওই විදිහට තබා ගන්න ඍතුව බාහිර ඍතුව කියන එකට හේතුවක් වෙලා තියෙනවා. කම්ම චිත්ත ඍතු ආහාර කියන ආහාර සමුත්ථානයි ආහාරයෙන් උපන්න කම්ම චිත්ත ඍතු කියන තුනෙන් අනුග්‍රහය ලබනවා.
ඕනුන්ට උපකාරීව මේ රූපമിതി පවතිනවා. තතර මහා ධාතු රූපമിതിය චිත්තේ හෝ නැති වුණොත් විඥානේ හෝ නැති වුණොත් මේ රූපේ ආහාරයෙන් ඇතුළත තියෙනවා. තියෙන්නේ. මේ ඍතුයේ සමතුලිතතාවය නැතිවල ගිනි ගන්න මට්ටමකට වගේපත් වුණා. තියෙද? පුරාණ කර්ම යහෝ ගෙවුණොත් කර්මාවසෝ ඉවරුණොත් මේක තියෙන්නේ. ආහාරයෙන් හටගත්ත මේක මෙහෙම පවතින කම්ම චිත්ත කෘතු ආහාර කියලා ධර්මතා හතරක් ප්‍රත්‍ය වෙලා තියෙනවා මේ රූපമിതിයට. පටිඝාපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු රූපമിതി අවකාශ ධාතුව අවරාග රාශි වෙලා පවතින්නේ ඔය වගේ හේතු ප්‍රත්‍යයෙන්. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත වස්තුවක් නිසා මේ රූපයට හේතු වෙච්ච එක හේතුන්ගෙන් එකදු හේතුවක් හෝ නැති වුණොත් මේ රූපේ පවතින්නේ නැහැ. කර්මය හෝ නැති වුණොත් මේක පවතින්නේ නැහැ. චිත්තය හෝ නැති වුණොත් පවතින්නේ නැහැ. කෘතු හෝ වෙනස් වුණොත් පවතින්නේ නැහැ. ආහාර හෝ නොලැබුණොත් පවතින්නේ නැහැ. ආහාර සමුට්ඨානයි. ආහාරයෙන් හටගත්ත මේ රූපේ පවතින මේ වගේ තව හේතු ටිකකින්. එතකොට ආහාරයෙන් හටගත්ත මේ වගේ හේතු ටිකකින් යුක්ත රූපമിതിය හේතු නිසා හටගත්තේ හේතු යමක් හේතු නැති වෙයිද ඒ නැති වෙනකොට නැති වෙන්න පුළුවන් ධර්මතාවයකින් කියන්නේ නිබඳු රූපයක රූපයක් තමයි කොයි වෙලාවෙ මොන හේතුව නැති වෙලා නැති වෙන්න පුළුවන්ද දන්නේ නැහැ. හේතු ධර්මතා හතරකින් සමුව තබාගත් මහ භූත රූප මිත්‍යක් නේද ඇස් ඉදිරිපිට ආවේ කියලා ඔබ කීයකවත් ඉගෙන ගන්න නැහැ. ඔබඳු රූපයක් එනකොට හේතුන්ගෙන් හටගත්ත නිසා හේතු නැති වෙනකොට නැති වෙන්න පුළුවන් අනිත්‍ය වන නිබඳු හේතුන්ගෙන් හටගත්ත රූප මිත්‍යක් නේද මේ එන්නේ කියලා දන්නේ නැතිකම නිසා අවිද්‍යාව නිසා ඇතිදිරිපිට ආපු රූපෙට ඔබ සංකාර තණ්හා උපාදාන භව කියලා කියන්නේ මේ ඇත්තම දන්න අවිද්‍යාව නිසා ඔබ හිතින් කියින් කළා මේ පෙනෙන රූපෙට තණ්හාව ඇති වෙන විදිහ හරි වටිනවා කියන විදිහට හිතුවේ උපාදාන වෙන විදිහ රූපං අත්තතෝ සම්මුපස්ස රූපේ රූපේ සත්‍යය මේ පුද්ගලයෙන් හැඟීමෙන් යොබ හිතුවේ ඔබේ කාර්යය ඔබ සිතින් කියින් කලේ තණ්හා උපාදාන කියන ගති දෙකේන අපේ කාර්යය පෝෂණය වෙලා තියෙන අවිද්‍යාවෙන් හටගන්න තරම සංඛාරය කියනකොට තණ්හා උපාදාන ගති දෙක ඒ තුල තියෙන්නේ ඒ කියන්නේ මෙතනදී මේ කෙලෙස් වශයෙන් ගත්තාම කෙලෙස් ටිකට කුසල සාගතවත් වෙනවා නමුත් මෙතනදී ප්‍රධාන වශයෙන් දැන් ඇස් ඉදිරිපිටට ආපු වස්තුවේ සැබෑ අර්ථය මම මේ විවර කළ පෙන්වන්නේ ඒ බඳු හේතු ප්‍රත්‍යයෙන් හැදුණු සතර මහා ධාතු රූපමිතිය තමයි දැන් මේ ඇස් ඉදිරිපිටට ආවේ දැන් මම අනන්ත සංසාරේ ඉඳන් රූපික ඇත්ත දන්නේ ඇත්ත ඉගෙනගෙන නැහැ ඇස් ඉදිරිපිටට එන වස්තුවක ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැතුව මෙන්න මෙහෙම ඇත්ත බලන්න කියලා උගන ශාස්ත්‍රීය මහසෙනමක් මට හම්බෙලා තිබුණේ නැහැ. කල්යාණ මිත්‍ර ඇසුරක උපකාරයක් මට තිබුණේ මම මේ ඇහැ පරිහරණය කරන්න ඕනේ රූපය හම්බ වෙන වෙලාවට කොහොමද කියලා උගන්වන්න සත්පුරුෂයෙක් මගේ ජීවිතේට හම්බුන්නේ මට හම්බුනේ මේ ඇහි ඇත්ත ඇහැට පෙනෙන රූපය ඇත්ත නොදන්නා ලෝකයක් මැද්දේ උපන්නේ. ඒ ලෝකේ හැදිලා වැඩිලා ඒ ලෝකයේ කතා කරන දිහා තමයි බලන්න වෙන්නේ. බලන්න ඕනේ. ලෝකේ කලේ මේ ඇත්ත නොදන්නා කම මෙහෙම රූපයක් එනකොට මේ පුද්ගලයෙක් සත්‍යයක් කියන අදහසින් මේ දිහා බලනවා. කොටහක් වටිනවා කියන අදහසින් බලනවා. බලනකොට
දැන් මට පෙනෙන්නේ රූපේ පුද්ගලයෙක් හැටියට වටිනා දෙයක් හැටියට. අපි අර ඉස්සෙල්ලාම කිව්වා වගේ උපමාවෙ කැමැත්තෙන් බැලුවේ. දරුවා කියලායි බැලුවේ. හොඳට බලන්න මම දරුවා කියලා බැලුවේ අනිත්‍ය වෙන්න පුළුවන් තැනකයි. අනිත්‍ය වෙන්න පුළුවන් තැනක මම දරුවා කියලා බලනකොට මේ කයට මම කියලා බැලුවා. මේ මගේ දරුවා කියලා බැලුවා. මේ මගේ ආත්මය කියලා බැලුවා. ඒ තමම ඒ සමස්මින් එමෙසවත්තාත් මම මගේ ආත්මය කියන තැනකින් අපි බැලුවේ. බලලා තියෙනවා. දැන් අපි මෙහෙම හිතාගෙන ඉන්නකොට යද නිච්ඡං තන් දුක්ඛං අපි මම මගේ කියලා හිතාගෙන ඉන්න තැන හේතුඵල ධර්මයක් ඔය යථාර්ථය තිබුණ නිසා අනිත්‍ය වෙනවා. අනිත්‍ය වෙනකොට මට දුක එනවා. මොකක්ද? මට පෙනෙන්නේ දැන් දරුවා මරුණා නේද කියලා. මම මේ ඇත්ත නොදැන කර්ම භවය හදාගත්තා. මේ පෙනෙන දෙයට තණ්හා උපාදාන කියන gati දෙක එකතු කළා කියන්නේ තණ්හාව කියන්නේ ගොඩාක් වටිනව නේද කියලා පෙනෙන පැත්තට තමන්ගේ පැත්තේ කැමැත්ත කියන gatiය උපදවාගෙන පෙනෙන පැත්තට නමනවා. රූපේ දිහා බලනවා වටිනව නේද කියලා එකට කියන තණ්හාව. උපාදානය කියනකොට සත්‍ය පුද්ගලයෙක් කියන අදහස තමන් ඇති කරගන්නවා මේ රූපය අර මේ සත්‍ය පුද්ගලයෙක් කියලා බලන්න. දැන් මේ ස්කන්ධ ටික මේ කෙලෙස් ටික දෙකම එකට එකතු කළා මගේ කර්මයට විපාක සතර මහා ධාතුව තියෙන තැන හේතු ප්‍රත්‍යයෙන් හැදුණු රූප මිත්‍ය මට දැන් පෙන්නේ දරුවා වගේ. මේ දරුවා කියලා මට පෙනෙන කම පෙර ජීවිතේ ඉඳන් ගෙනාවේ නැහැ. මරණයෙන් පස්සේ යන්නේ නැහැ. මේ දැන් මේ රූපේ ඇත්ත තියෙති නොදන්නාකම දැන් අපි දැක්ක රූපේ ගාවට එනකොට රූපේ ගෙනාවේ නැහැනේ මරණයෙන් ඉස්සෙල්ලා. මරණයෙන් පස්සේ යන්නේ නැති ආහාරයෙන් හදපු රූපයක් තියෙන තැනක එතන නොදන්නාකම කියන තැනයි ආරම්භය මේ රූපයේ දරුව හැටියට පෙනෙන සිද්ධියට. ඒ රූපය ඇත්ත නොදන්නාකම නිසායි මම මේ රූපෙට මේ පුද්ගලයේ මේ සත්‍යයේ වටිනා දරුවා කියලා හිතුවේ. පෙනුණු දෙයි අපි හිතපු දෙයි දෙකම එකට එකතු කරලා විඥානයේ මායාකාරයේ මේ පෙනුණු දේ දරුවා කියලා දැනගත්තාම දැන් මට දැනෙන්නේ පෙනුණු පැත්තේ දරුවෙක් ඉන්නවා වගේ. රූපේ පැත්තේ දරුවෙක් ඉන්නවා වගේ. රූපේ දරුවගේ වගේ මට දැනෙන්නේ. ඇහැට හම්බුනේ අර මං ඉස්සෙල්ලා කිව්ව ප්‍රත්‍ය ටිකෙන් යුක්ත රූපයක්. ඒ රූපේ දරුවා කියන හැඟීම එකතු කළේ මගදී, නැදදී, අපේම හිතේ. හැබැයි අපේම සිත දැනගත්තේ බෝ ඇත්තක් නෙවෙයි. අපේම සිත දැනගත්තේ පෙනුණු දෙයි හිතපු දෙයි දෙකම එකට එකතු කරලා මේ පෙනෙන දේ දරුවා කියලා දැනගත්තා. දැන් ගැනීමම මායාවක්. විඥානයේ මායාවක්. දැන් ඒ දැනගත්තකම මේ රූපේ දරුවා වගේ තැනකින් තමයි තියෙන්නේ. එහෙම ඉන්නකොට දැන් මේ රූපය අනිත්‍ය වෙනවා. අනිත්‍ය වෙන දවසට අපිට දුක එනවද නැද්ද? දුක එනවා. එහෙනම් අනිත්‍ය වෙන දේ ඔබට දුක එනකොට හොඳට තේරුම් ගන්න ඔබට දුක ආවේ ඒ වස්තුවේ සැබෑ ස්වභාවය අනාත්මව තිබුණු නිසායි. තමන්ගේ නොවේ හේතු ප්‍රත්‍යයෙන් තිබුණ නිසායි. යද නිච්ඡං තම් දුක්ඛං යමක් අනිත්‍ය නැ ඒ දුකක් නම් යම් දුක්ඛං යමක වූ දුක වනානම් තදනත්ත එකකින් කියුවේ අනාත්මයි කියලා. තම් එහෙනම් ඔබ නේතම් මම නේසු හමස්මින් නෙමෙසු අත්තාති ඒ රූපේ මම නෙමෙයි මගේ දරුවා නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා. ඒක අනාත්මයි කියලා. ඒක හේතු ප්‍රත්‍යය කියලා. මෙසේ ඇත්ත සිහිති බලන්ද කියලා කියන්නේ.
ඒ විදිහට බැලුවොත් නොබෝ දවසකින්ම මේ ජීවිතي අනන්ත මහා සාගරයේ ජලයට වැඩි මවමල දුක එච්චර අවිද්‍යාව ගැඹුරුයි. නමුත් ඒ මවමල දුකෙන් අද ඔබට මිදෙන්න පුළුවන්. ඔබ හැමදාම මවමල දුකට ඇටුවේ. අනිත්‍ය වෙන දේ මම මගේ ආත්මය කියලා ගත්ත වරදට අපි මුලින් මතක් කළා වගේම පෙර ජීවිතේ ඉඳන් ගෙනාවේ නැති ඊගාව ජීවිතයට ගෙනියන්නේ නැති මට්ටමේ තියෙන බක්පාන් කවුරු මොහොත ටිකකින් තමයි හැදුණු කම්ම චිත්ත ප්‍රතු කියන ධර්මතා තුනෙන් රැකෙන ඒබඳු සතර මහා ධාතු රූපයක් තමයි ඉදිරියට ආවේ. ඒ වස්තුවේ ඇත්ත නොදන්නා කම නිසා අපි ඒ රූපය දිහා තණ්හාවෙන් යුක්තව අම්මා කියලා සිහි කළාම බැලුවාම මට දැනෙන්නේ දැන් මගේ කාරණයට විපාක හිටිට ඒ රූපය අම්මා වගේ. මම අම්මා කියන තැන හිතාගෙන ඉන්නේ මම කැමැත්තක් ඇති කරගෙන තියෙන්නේ මේ වගේ හේතු ප්‍රත්‍ය නිර්මාණය වෙච්ච රූප මිටියකටයි. එතකොට ඒ හේතු නැති වෙනකොට ඒක නැති වෙනවා. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත සංකත ධාතුවේ ස්වභාවය තමයි මොකද්ද? හේතු නැති වෙනකොට නැති වෙනවා. නැති වෙනකොට යද්ද නිච්ඡං නැති වෙනකොට තන් දුක්ඛං ඒක අපිට දුක වෙලා. ඔබට යමක් දුක ආවනම් ඒ කාරණාවෙන්ම තේරුම් ගන්න ඔබට දුක ආවේ එතන ඔබ හිතන විදිහට කෙනෙක් නොසිත අනාත්ම ධර්මයක් තිබුණ නිසායි. තදනත්ත එතන අනාත්ම සිද්ධාන්තයක් තිබුණ නිසායි ඔබට එහෙම දුක ආවේ. කෙනෙක් හිටියනම් කවදාවත් ඒක වෙන්නේ නැහැ. ඒ හින්දා නේතම ඒ කියන්නේ මේ රූප මගේ අම්මා මගේ පුතා මගේ දුව මගේ නංගි මගේ මල්ලි කියලා මගේ දේවල් හැටියට ගන්න එපා. ඒසෝ හමස්මි මේ මගේ මේ මම කියලා මේ ශරීරේ ගන්න එපා. ඒ මොනොත් මේ රූපයත් කැරෙන දවසට විපරිණාම වෙනවා. මේ රූපයටත් එහෙමයි. මේ රූපය ඔබ මම කියලා හිතාගෙන හැබැයි ඔබ මම කියලා හිතාගෙන ඉන්නේ. මේ වගේ හේතු ප්‍රත්‍යයෙන් ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත කම්ම චිත්ත කෘතු කියන ප්‍රත්‍ය ටිකකින් රැකෙන රූපමිතිය. ඒක අනිත්‍ය වෙනවා. මොකද ප්‍රත්‍යයෙන් හටගත්ත නිසා ප්‍රත්‍ය එකක් එකක් වෙනස් වෙනවා. ඡායාවක් කරනකොට ওই ඡායාවට අපි කියනවා අනිත්‍යයි කියලා. අද මේ වගේ අතේ ඡායාව වෙන්න තියෙනවා. මේකට කියනවා අනිත්‍යයි කියලායි. ඒ ඡායාව හේතු ප්‍රත්‍යය. අත නිසා ආලෝක නිසා පසුත වෙන තැනක් තිබුණු නිසා අත තිබුණා ආලෝක තිබුණා පසුත වෙන තැනක් නොතිබුණා මොන ඡායාවක් පේන්නේ නැහැ. තැනක් තිබුණත් අත තිබුණත් ආලෝක නොතිබුණා ඡායාව පේන්නේ නැහැ. තැනක් තිබුණත් ආලෝක තිබුණා අත නොතිබුණා ඡායාව පේන්නේ නැහැ. අත නිසා ආලෝක නිසා පතිත වෙන තැන නිසා මට ඡායාවක් පේනවා. ඡායාව හේතු ප්‍රත්‍යයයි. අතයි තැනයි ආලෝකයයි. හේතු නිසා හටගත්ත ඡායාව හේතු එකක් එකක් නෙමෙයි. අතද ඡායාව කියන්නේ. එන ආලෝකයේ ඡායාව කියන්නේ. එන පතිත වෙච්ච තැනද ඡායාව කියන්නේ. හේතු එකක් එකක් නෙමෙයි. එන මේ හේතු තුනමද ඡායාව කියන්නේ. අත ආලෝකයයි පතිත වෙන තැනයි කියන තුනටද ඡායාව කියන්නේ. එහෙනම් මේ හේතු එකක් විකුත් නෙමෙයි හේතු ඔක්කොමත් නෙමෙයි නම් හේතු එකක්වත් නැතුව ඡායාව වැටෙනවා. නෑ. හේතු එකක් විකුත් නෙමෙයි හේතු ඔක්කොමත් නෙමෙයි හේතු නැතුවත් නෙමෙයි.
නමුත් මේ ඡායාවට දැන් මගේ අත කියලා ඡායාව දිහා බලාගෙන හිටියොත් අපි ගනුදෙනු කළොත් දැන් මේ හේතු දන්නේ නැහැ අපි. මේ අත හෝ නැති වුණොත් ආලෝකය හෝ නැති වුණොත් පතුල වෙච්ච තැන හෝ නැති වුණොත් අපි මම කියපු දේ මොකක් වෙයිද? නැති වෙයි. නැති වෙනකොට දුක එයිද නැද්ද අපිට? දුක එන්නේ ඇයි? ඒක අනිත්‍ය වෙච්ච නිසා. ඇයි අනිත්‍ය උනේ? හේතුගේ සකස් වෙච්ච එක නිසා. කෙනෙක් පුද්ගලෙන් නොවි දුක ආවේ අනිත්‍ය නිසා. අනිත්‍ය උනේ ඇයි? අනාත්ම නිසා. හේතු ප්‍රත්‍ය හටගත්ත නිසා. මේ ඡායාව තුල ආත්මයක් තිබුණා නම් මේ හේතු තිබුණත් නැත්නම් එයා තියෙනවා. ඉන්නවා. නමුත් මම මේ ඡායාව කියලා බොහොම ආසයි මේක මගේ අත කියලා බැලුවේ ඡායාව දිහා නම් අත කියලා බැලුවේ හරි වටිනවා කිව්වේ ලස්සනයි කිව්වේ ඡායාවට නම් ඡායාව අනිත්‍ය වෙනකොට මට දුක එනවා අනිත්‍ය උනේ හේතු ප්‍රත්‍ය නිසා යද්ද නිච්ඡන් තත් දුක්ඛං යන් දුක්ඛං තදනත් එහෙනම් ඉබඳු දේ මගේ අත අනිත්‍ය වෙනකොට දුක වෙන්න පුළුවන් දේ මම මගේ කියලා ගන්න සුදුසුද? සුදුසු නෑ. එහෙනම් සුදුසු කොහොමද? අනාත්ම හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ කියලා බලන්න තියෙනවා. මේ රූපේ, මේ ඡායාව වගේ. කර්මය නිසා, චිත්තය නිසා, ක්‍රිතු නිසා, ආහාර නිසා පෙරෙනවා. හටගත්ත ඵලයක්. මෙහෙම හැදිච්ච මේ රූප විචය කියන්නේ ආහාරයක් නෙමෙයි, කර්මයක් නෙමෙයි, ක්‍රිතුවක් නෙමෙයි, චිත්තයක් නෙමෙයි. ඔක්කොගේ තුන් දෙනාගේම එකතුයි. ආහාරයෙන් විතරක් නම් හැදලා තියෙන්නේ කර්මය හෝ චිත්තය හෝ ක්‍රිතුව හෝ නැතුවම පවතින පුළුවන් පවතිනවද? බෑ. එහෙනම් චිත්තයෙන් නම් හිත නිසා නම් හැදලා තියෙන්නේ. ආහාර නැතත් ක්‍රිතුව නැතත් කර්මය නැතත් පවතින පුළුවන්. කර්මෙන් නම් විතරක් නම් හැදලා තියෙනවා. ආහාරය නැතත් හිත නැතත් ක්‍රිතුව නැතත් හැදෙන්නේ. ක්‍රිතුව වටපිටාව නිසා නම් රූපේ පවතින්නේ. ආහාර නැතත් කර්මය නැතත් චිත්ත නැතත් පවතින්නේ. ඔය එකක් හරි නැතිවොත් මේක පවතිනවද? නැහැ. එහෙනම් නිබඳු ධර්මතා හතරක් නිසා හටගත්ත ඵලයක් වගේ මේ රූප ඡායාව මෙහෙම පවතින එක හේතු ප්‍රත්‍ය ඵලය. මේ හේතු එකකුත් නෙමෙයි මේ රූපේ කියන්නේ. හේතු ටික ඔක්කොමත් නෙමෙයි. හැබැයි හේතු ටික මෙහෙම තියෙන හින්දා මේක පවතින. ඒකට කියන්නේ මේ රූපේ. ඔබ දැන් මේ ඡායාවට අතේ තියෙන වගේ ඔබ ඒ රූපෙටයි මානසික මේ සචි මාත්‍ය හරි හොඳ කෙනෙක් කියලා අපි දැන් හිතුවා. දැන් මම හිතන්නේ එතන තියෙන හේතුඵල ධර්මයේ රූපේ. මගේ පැත්තේ රූපය ඇත්ත දන්නේ අනිත්‍ය දන්නේ යද්ද නිච්ඡන් තන් දුක්ඛං ඒක දුක් වෙන දෙයක් ඒක අනාත්මයි කියලා දන්නේ ඒ හින්දා මම බලන්න මේ හරි හොඳ කෙනෙක් මේ අවල් මහත්යනේ කියලා මම හිතින් හිතුවාම ඒ රූපයයි මගේ හිතවිල්ලයි දෙකම එකතු කරගෙන දැන් මට දැනෙන්නේ මොකද්ද කර්ම භවයේ මේ රූපේ සචී වාත්‍යයේ සචී කියලා කෙනෙක් ඉන්නවා කියන තරකින් තමයි තේරෙන්නේ. දැන් මට කර්මයට විපාක දැන් මම එහෙම කර්මයක් හදාගත්තාම මට පෙනෙන්නේ සතර මහා ධාතුවේ කෙනෙක්. දැන් මම හොඳ මිනිසෙක් මෙයා හොඳ කෙනෙක් හොඳ උපාසක කෙනෙක් හොඳ උපකාර කෙනෙක් කියන තරකින් මම ඉන්නේ. මම හිතියට අර හේතු ටික වෙනස් වෙනකොට මේ ඵලය නැති වෙනවා. නැති වෙනකොට මට දුක එයිද නැද්ද? එනවා. ඇයි මට දුක ආවේ? අනිත්‍ය වෙච්ච නිසා. අනිත්‍ය වෙන නිසා දුක ආවේ. ඇයි අනිත්‍ය උනේ? මට දුක ආපු තැන අනාත්ම නිසායි. යද්ද නිච්ඡං තං දුක්ඛං යං දුක්ඛං තදනත්ත. ඔක අනිත්‍ය වෙනකොට මට දුක එනවා. ඇයි මට දුක ආවේ? ඒක අනාත්ම නිසා. එහෙනම් තං නේතං මම නිස්කෝෂුන්නේ සවතත්. එහෙනම් එයා මගේ දායක මහත්තයෙක්, එයා මගේ යාළුවෙක්, එයා මගේ අම්මා තාත්තා කියලා මගේ කියලා ගන්න එපා.
ඒසුහමස් මේ මම කියලා ගන්න එපා. මේ හැම රූපයක් නැහෙනම් ওই ස්වභාවය නම් මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ගන්න එපා. එතකොට සම්මප්පඤ්ඤය දක්වපන් ඇත්ත ඇති බලන්න. මෙහෙම ඔබ රූපේ දිහා බලන්න රූපේ හේතු ප්‍රත්‍යයයි අනිත්‍ය වෙන දෙයක්. මේක කෙනෙක් පුදුලෙක් කියලා ගත්තොත් දුක ගැන දෙන්න පුළුවන් දෙයක්. දුක එන්නේ මේ රූපය තුල මෙන්න මෙහෙම සිද්ධියක් තියෙන හින්දායි කියලා බලන්න හැම වෙලාවෙම. පුළුවන් තරම් ඔගොල්ලෝ අද දකින්න මම ඊයේ මතක් කළ පරියායම අපි ඔක්කොටම දැන් ওই සිද්ධාන්තය දෙලා නම් තියෙන්නේ රූපය පිළිසිඳ නොදකින අවිද්‍යාවෙන් ආරම්භ වෙච්ච කෙලෙස් කර්ම ටිකට විපාක හැටියට ආයතන 6 අපිට පෙනෙන්නේ මම වගේ සත්‍ය පුද්ගලයෝ වගේ නම් දැන් මේ ලෝකය නිර්මාණය වෙලා ලෝකෙ හැදිලා හොඳට මතක තබා ගන්න මේ ධර්මයේ දකින ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් මේ එන්නේ එහෙනම් සත්‍යයක් නෑ කියන්නේ පුද්ගලෙක් නෑ කියන්නේ එන්නේ කියලා. එහෙම හිතනවා නම් වැරදි. ඇයි මේ කය ඔබට මම කියලා පෙනෙනවද නැද්ද? මම කියලා මේ කය ඔබට පෙනෙනකම තියෙනවා නම් නෑ කිව්වොත් ඒක හරිද වැරදිද? නෑ කියන එක වැරදි නේද? මේ කය මම කියලා ඔබට පෙනෙනවා නම් මම කියලා කෙනෙක් නෑ කිව්වොත් බොරු කරනවා නෙමෙයිද අපි? මම කියලා කෙනෙක් නෑ කිව්වොත් අපි බොරු කරනවා බොරුවක් කිව්ව නෙමෙයිද? බොරු කළා නේද පුළුවන්? මේ රූප සත්‍ය පුද්ගලය කියලා ඔබට පෙනෙනවද නැද්ද? පෙනෙනවා. ඔබට මෙහෙම රූපේ සත්‍ය පුද්ගලය කියලා පෙනෙනකම තියෙනවා නම් සත්‍ය පුද්ගල නෑ කියලා කිව්වොත් බොරු කරනවා නෙමෙයිද? බොරු කළා නිවන් දකින්න පුළුවන්ද? මේ මම නෑ සත්‍ය පුද්ගලයෙක් නෑ කියන එකක් නෙමෙයි මේ කියන්නේ. මම මේ කය මම කියලා පෙනෙන හින්දායි දුක්ඛ සත්‍ය පෙනෙන්නේ. මම ඉපදිනා මම සසර ඉපදෙයි මම දැන් ලෙඩ වෙලා මම පිළිකාවක් හැදිලා මගේ බඩේ ගෙඩියක් හැදිලා මගේ කකුලේ තුවාලයක් හැදිලා කියලා දුකක් පෙනෙන්නේ. අනේ මට වයසයි මගේ කන් ඇහෙන්නේ මගේ අතපය පරන්නේ දැන් කියලා දුකක් පෙනෙන්නේ. අනේ මම මැරෙයිද දන්නේ කොහේ මැරිලා කොහේ උපදීද දන්නේ කියලා මරණය අරගෙන දුක එන්නේ මම ඉන්න හින්දා නේද? මේ සත්‍ය පුද්ගලෙ ඉන්න හින්දා නේද මේ බලන්න සත්‍ය මොනතරම් දුක් විඳිනවද? මේ අහිංසක සත්‍යයට මොනතරම් වද දෙනවද කියලා අපිට පෙනෙන විදිහට සත්‍ය පුද්ගල භාවයේ දුකක් ලෝකෙ පෙනෙන සත්‍ය පුද්ගලෙ ඉන්න හින්දා නේද? සත්‍ය නෑ පුද්ගලයක් නෑ මම කියලා කෙනෙක් නෑ කිව්වොත් අපි දුක්ඛ සත්‍ය කියලා එකක් නෑ කියනවා. අපි බොරුවකුත් කරනවා. මෙතනදී මේ කියන දේ ගැන හොඳට බලන්න. මෙච්චර මේ කය මම කියලා පෙනෙද්දී මම නෑ කියලා බොරුවක් කරන්න හදන එක නෙමෙයි මේ. මෙච්චර මේ සත්‍ය පුද්ගලයෝ හැටියට පෙනෙද්දී සත්‍ය පුද්ගලයෝ නෑ කියලා බොරු කරන්න හදනව නෙවෙයි. ඊගාවට මේ කය මමම වුණොත් මේ සත්‍ය පුද්ගලයම වුණොත් ජීවත් වෙද්දී සත්‍ය පුද්ගල භාවයෙන් එහෙම නැත්නම් මම මොකද කියන ජීවිතයකට ලැබෙන දුකෙන් නිදහස් වෙන්න පුළුවන්ද? මේකේ හේමම දෙයක් වුණා නම් නමුත් මේ කාරණාව අපි තේරුම් ගන්න. අපි මෙතන සාධාරණ දේ පොඩ්ඩක් බලමු. ඕගොල්ලෝ මට කියන්න. මම නෙමෙයි. මෙච්චර මේ කය මම කියලා ඔක්කොටම මේ කය මට මම කියලා පෙන්නනවා වගේ ඕගොල්ලන්ට ওই කය මම කියලා පෙන්නකම තියෙනවා නම් තව සත්‍ය පුද්ගලයෝ ඉන්නේ කියලා පෙන්නකම ඕගොල්ලන්ට තියෙනවා නම් දැන් සාධාරණ සත්‍ය පුද්ගලෙක් නැහැ කියන එකද
මේ කය මම හැටියට පෙනෙන්නේ කොහොමද? මේ කය සත්‍ය පුද්ගලය හැටියට පෙනෙනවා නම් මේ කය සත්‍ය පුද්ගලය හැටියට පෙනෙනකම ඇති උනේ කොහොමද? කියන දෙකෙන් අපි සෙවියුත්තේ ගත යුත්තේ කොහොමද? මම නෑ කියලා කිව්වොත් සත්‍ය පුද්ගලය නෑ කියලා කිව්වොත් අපි බොරු කෙරුවා වෙනවනේ. මෙච්චර මේ කය මම කියලා පෙනෙද්දි මෙච්චර මේ රූප සත්‍ය පුද්ගලය කියලා පෙනෙද්දි එහෙම නෑ කියලා කියනවනම් අපි දැකම බොරු කෙරුවා වෙනවා. එහෙම නෑ කියනවා වෙනුවට නෑ කියනවට වඩා සාධාරණ නැද්ද කියලා බලන්න මෙහෙම. මේ කය මම විදිහට පෙනෙන්නේ මොකක් නිසාද? යම් දෙයක් ඇති වුණොත් ඇති වෙච්ච එකේ ක්‍රමයක් තියෙන්න ඕනේ නේද? ඒක සාධාරණ නැද්ද? දැන් ඔයගොල්ලන්ට මේ කය මම කියන විදිහට පෙනෙනවා නම් මම නෑ නෙමෙයි. මේ කය මම විදිහට පෙනෙන කම ඇති උනේ කොහොමද කියලා හොයන්නයි මම කියන්නේ. මේ සත්‍ය පුද්ගල නෑ කියනවා නෙමෙයි. මේ සත්‍ය පුද්ගල ඉන්නේ කියලා ඔබට පෙනෙනවා නම් ඔබ නෑ කියන එක පැත්තකින් දබන්න. හොයන්න මේ සත්‍ය පුද්ගලය කියලා පෙනෙනකම මට ඇති උනේ කොහොමද කියලා හොයන්න. ඒ හොයන්න ගියොත් හොයනකොට ඇති වෙන උත්තරය මම අර කිව්වේ. ඔබට තේරෙනවා ඇස් ඉදිරියට ආවේ මෙහෙම රූපයක්. රූපේ පැත්ත උන වෙනම සිද්ධියක්. හේතු ප්‍රත්‍ය. ඔය රූපේට ඇත්ත නොදැක තණ්හාව ඇති වෙන විදිහට පුද්ගල භාවය ඇති වෙන විදිහට මම හිතින් හිතුවා. දැන් මොන්න ඒ රූපයයි මම හිතපු දෙකම එකට එකතු වෙලා ඔකට කියනවා චක්කු පටිච්ච රූපේ චෝපය චක්කු විඥාන තින්න සංගති පස්සපච්ච වේදනා කියලා මේ රූපයක් හැදිලා පෙනෙන පැත්ත. වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව කියන එකෙන් කියන කෙලෙස් ටික එකතු වෙච්ච එක. මේ විපාක ස්කන්ධ ටික. ඒකට කෙලෙස් ටික එකතු වෙච්ච හැටි කියනවා. තණ්හාව ඇති වෙන විදිහට උපාදානය කියලා කියන සත්‍ය පුද්ගල කියන හැඟීම් වලට. උපාදානය ඇති වෙන විදිහට හිතුවහම භවය කියලා කියන්නේ. පෙනුණු දේ හිතපු දේ දෙකම එකට එකතු කරගෙන කර්ම භවය කියලා කියනවා. දැන් රූපේ සත්‍ය කියන ගතියක් මට ඇති වෙලා. ඔබට මේ රූපයේ සත්‍ය කියන ගතිය ඇති කලේ ඔබේ මනසේ පෙනෙන ඇහෙන පැත්තේ තියෙන ස්කන්ධ ටිකයි ඒ අරබය හිතෙන් ඇති කරගන්න අවිජ්ජා දෝමනස කියන කෙලෙස් ටිකයි. දෙකම එකතු වෙලා පෙනෙනකම ඇති වෙලා තියෙනවා. දැන් මේ පෙනෙන දේ ඇත්ත නොදැන මේ විදිහට කෙලෙස් ඇති වෙන විදිහට කටයුතු කළොත් හොඳට බලන්න මේ විදිහට පෙනෙන ටිකේ ඇහෙන ටිකේ ඇත්ත නොදැන මේ විදිහට කෙලෙස් ටිකක් ඇති කළොත් පෙනෙන පැත්තේ සත්‍ය පුද්ගලෙ ඉන්නවා කියන එක ඔබට හැදෙන නිසා නෑ කියන්න බෑ. ස්කන්ධ ටිකට කෙලෙස් ටිකක් එකතු කළොත් පෙනෙන පැත්තේ මම කියන ගතිය හැදෙන නිසා නෑ කියන්න බෑ දැන්. හැදිලා තියෙන්නේ මෙහෙම පැත්ත තිබුණොත් හැදෙන නිසා නෑ කියන්න බෑ. පෙනෙන පැත්තේ පෙනෙන ඇහෙන රූප ටික හොඳට පිරිසිදු දැකලා තණ්හා උපාදාන කියන කෙලෙස් ටික තැබුවේ නැත්නම් ඒ කියන්නේ තණ්හාවෙන් සත්‍ය පුද්ගලෙක් කියලා හිත මෙහෙව්වේ නැත්තම් මේ රූප ටික සත්‍ය පුද්ගල භාවයෙන් පෙනෙන ගතිය අතුරුදහන් වෙන නිසා තියනවා කියන්නත් මේ ස්කන්ධ ටික පිළිසිනු දැක්කොත් පඨවිය කියලා දැක්කොත් හොඳට පඨවිය මමද ආපෝ තේජෝ වායෝ හොඳට සතර මහා ධාතු දැක්කොත් ඒ සතර මහා ධාතුව කම්ම චිත්ත ක්‍රිතු ආහාර කියන ප්‍රත්‍ය හතරක සමவாயකින් හැදුණු රූපයක් නේ කියලා දැක්කොත් දකින්නට ආවොත් මම මගේ කියන හැඟීම හිතෙන් ගෙවුණොත් එහෙම දැක්කොත් අනිවාර්යෙන් මම කියන ගතිය ගෙවෙනවා. මම කියන එකට කියනවා අස්මිමානය කියලා. ඒක සිතේ තියෙන ගතිය. මානය කියන එක කෙලෙසයක්.
අරියත් මාර්ගයෙන් සම්පූර්ණම අයින් වෙන අනුශය ධර්මයක්. මම කියලා මේ පෙනෙන ගතිය. ඒක ගෙවන්න පුළුවන් එකක්. මේ කය මමම හින්දා නෙමෙයි. මේ රූපේට දිහා බලනකොට හිතේ එදෙනවා මම කියන මාන අනුශය. චෛතසිකේ. ඒ ගතිය මේ රූපය ඇත්ත බලන්න ඔබ කෙරෙහි ගෙවුනොත් මේ කය ඔබට මම කියන දැක්ම ඉතුරු වෙන්නේ නැති නිසා මම ඉන්නවා කියන්නේ නැහැ. මේ රූප ටික පිළිසින් දැකලා රූපං අත්තුතෝ සමුපස්සති රූපය ආත්ම වශයෙන් දකින උපාදානය කියන එක නැති වුණා. මේ රූප සත්‍ය පුද්ගල හැටියට පෙනෙනකම නැති වෙන නිසා නෑ කියන්නේ නැහැ. හැබැයි යා දන්නවා මේ පෙනෙන ඇහෙන ටික පිළිසින්ද නොදක සත්ත්ව පුද්ගල භාවයෙන් අරමුණු හිත තබා ගන්නකම් සත්ත්ව පුද්ගල භාවයට පෙනෙනවා මේ කය මම වගේ පෙනිලා මමත් ඇත්ත වෙලා සත්ත්ව පුද්ගල භාවයට ඇත්ත වෙලා ලෝකයක් ගොඩනගෙනවා කියලා දන්න හින්දා නෑ කියන්නේ. මේ ඇති කල්ලි මේ වෙයි මේ ස්කන්ධ ටිකට මේ කෙලස් ටික එකතු කරන ගතිය තියෙන තාක් ලෝකය හැදෙනවා කියලා දකින නිසා නෑ කියන්නේ. එතකොට මේ ඔබට පෙනෙන සත්පුද්ගල ලෝකය ඔබට පෙනෙන මේ කය මම කියලා තමන් වල හැදිලා තියෙන හේතු ප්‍රත්‍යයෙන් ස්කන්ධ ටික ආහාර ප්‍රත්‍යයෙන් හැදුණු ස්කන්ධ ටික අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හැදුණු කෙලස් ටික ස්කන්ධ සහ කෙලස් ටික දෙකම එකට එකතු වෙලායි මමත් ඉන්න ඔබත් ඉන්න මේ ලෝකෙ හැදිලා තියෙන්නේ මට මමත් ඉන්න ඔබත් ඉන්න ඔය ලෝකේ ඔබට හැදිලා තියෙන ඔබේම ආධ්‍යාත්මික මේ වගේ පැත්තකින් ඊයේත් මම තව පැත්තකින් මතක් කළේ ඒක. ඔබ මේ වගේ ස්කන්ධ ටිකකට සිටේ මේ වගේ නපුරු ගතියක් හැදෙනකම් අපේ හිතේ මේ වැරදි ගතිය ගෙවෙනකම් ගෙවුනේ නැත්තම් මේ කය මම හැටියට පෙනෙන එක නතර වෙන්නේ නැහැ. එහෙම පෙනෙනකම තියෙන තාක් මේ කය මම හැටියට පෙනෙනවා. එහෙම තණ්හා උපාදාන ගතිය යෙදෙනකම් පෙනෙන හැන දෙයට තව සත්‍ය පුද්ගලයා හැටියට පෙනෙනවා කියනකම දන්න හින්දා කිසි වෙලාවක මම නැහැ කියන්න එපා. සත්‍ය පුද්ගලෙක් නැහැ කියන්න එපා. හැබැයි මම ඉන්නවා සත්‍ය පුද්ගලෙක් ඉන්නව නිසායි මට නෑදෑයෝ ඉන්නවා සහෝදරයෝ ඉන්නවා කියන ටිකක් තියෙන්නේ. ඒක හොයන්න මේ කය මම හැටියට පෙනෙනකම හැදුනේ කොහොමද? නෑ නෙමෙයි දැන් තියෙන එක පිළිසිඳ. ඒක දුක පිළිසිඳ දකින්න. දුක නෑ කියන්නේ නෙමෙයි යන්නේ දුක. මේ කය මම කියන තැනකින් නම් ඔබට දුක එන්නේ ඒ දුක. මම කියන දුක ආපු හැටි පිළිසිඳ දකින්න. මේ කය මම කියන දැකීම ආවේ මෙන්න මෙහෙම නේද කියලා බලන්න. සත්ත්ව පුද්ගල භාවය නිසා නම් ඔබට දුක එන්නේ දුක නෑ කියන්නේ නෙමෙයි දුක පිළිසිඳ දකින්න. ඒ සත්ත්ව පුද්ගල භාවයෙන් යුක්ත දුක ආවේ කොහොමද කියන එක පෙන්නන්න ඉවර කළා. එතකොට දුක ඇති වෙන ක්‍රමය දකින්න නිසා දුක කියලා එකක් නෑ කියන්නේ. ඒ හේතුව නැති වෙනකොට දුක කියන එක නැති වෙන්න නිසා නැති කරන්න පුළුවන් නිසා තියනවා කියන්නේ. මේ හේතුව නැති වෙනකොට දුක නිරුද්ධ වෙනවා කියලා දකින නිසා තියනවා කියන්නේ. දුක්ඛ සත්‍ය තියෙන නිසා සමුදයක් නැහැ කියන්නේ. නිරෝධය දකින නිසා සමුදය තියනවා කියන්නේ. කෙටියෙන් ගත්තොත් මේ මම කියලා පෙනෙන තැන මේ සත්‍ය පුද්ගලය කියලා පෙනෙන තැන ඵලයක් දුක්ඛ සත්‍යය. ওই දුක ඇති වෙච්ච හේතුවක් තියෙනවා සමුදය සත්‍යය. ස්කන්ධ ටිකට ස්කන්ධ විතරක් තිබුණොත් මේ දුක ඇති වෙන්නේ නැහැ. තණ්හා උපාදාන කියන කෙලෙස් ටික. ඒක සත්‍ය පුද්ගල භාවයේ පෙනෙන හැටි දෙයට තබපු කම නිසායි මේ මම කියන එක නිර්මාණය වුනේ මේ සත්‍ය පුද්ගල කියන ගතිය නිර්මාණය වුනේ. දැන් හදාගත්ත ගතියට අනුව සිස්ටම් එක හදලා නම් තියෙන්නේ වැඩ කරන්නේ. දැන් මම කියන එක පෙන්නලා නම් හැදලා තියෙන්නේ.
ඉඳගත්ත පිටගත්ත නැගිට්ට දිව්වක් කෑවක් දිව්වක් ගැහුවක් දැන්න මම කරනවම තමයි හදලා තියෙන්නේ එච්චරයි මේ මොනවා කිව්වොත් මම කෙනෙක් හදලා තියෙන්නේ ඉබේම පේනවා ඇසිස්ටන්ට් එක හදලා තියෙන්නේ මේ සත්‍ය පුද්ගලයා එච්චරයි දැන් ඉතින් එහාට ගියා සත්‍යෝගේ පුද්ගලයා කෑවක් දිව්වක් ඉඳගත්ත පිටගත්ත නැගිට්ටත් ඇවිත් සත්‍ය පුද්ගලයා තමයි පේන්නේ සිස්ටම් එකක පොඩ්ඩයි හදලා තියෙන්නේ මෙච්චරයි මේ සත්‍ය පුද්ගලයා කියන කම විතරයි තියෙන්නේ කරන ක්‍රියාදාමය ඔක්කොම මේට අනුගත කොහොමද ලැබෙන්නේ ඒ වගේ එතකොට දන්නවා මේ දුක්ඛ සත්‍ය දුකට හේතුව මොකද්ද පෙනෙන ඇහෙන දෙයට තණ්හාව පලන පොඩි කෙලස් ටිකක් එකතු කරගෙන විතරමයි තියෙන්නේ චුට්ටයි මිශ්‍ර කරලා තියෙන්නේ ඵලයේ මෙච්චරයි මේ තුල මල දුක පියා මල දුක සහෝදරේ ඥාති හිතේසින් මල දුක අසාධාරණ සංකරපකම් ආයුක්තිකම් තියෙන යම් කන්දක් තියෙන ප්‍රේත ලෝක දුක අසුර ලෝක දුක නිරෝධ දුක මේ ඔක්කොටම උරුමකම් තියෙනවා මේ චූටි කෙලෙස් බිත් එකතු කරලා ඔබ ලෝකෙ තුල මොකද අද ඔබට මේ ලෝකයේ ඇත්ත වෙලා එතෙන්ට කෙලෙස් හදා ගන්නවා කෙලෙස් ටික නිසා හැදුණු ලෝකය නොදන්නකොට ලෝකෙට කෙලෙස් ඇති වෙලා ඔබ ලෝකයේ ඇතුළට ගිහිල්ලා ලෝකයේ හැදුන හේතුව නිසා ඔබම හදාගත්තාම හැදුණු දේ නිසා මේ හේතුව හදාගත්ත කියලා දන්නේ නැත්නම් හදාගත්ත දේට තණ්හා කළොත් ඒ තණ්හාවට කියනවා අවිජ්ජා කියලා විසම ලෝභය කියලා. ඒකට කියන්නේ තණ්හාව දුක්ඛ සමුදය කියලා. ඔබ ඉන්න සත්‍යයට කැමති නම් දරුවන්ට කැමති නම් ඔබට කියන්නේ අවිජ්ජා කියලා. විසම ලෝභය කියලා. මේ තණ්හාවේ දෙවෙනි තට්ටුව. දෙවෙනි ලේයර් එක. පළවෙනි එකෙන් කලේ මේ මම හැදුනා මේ සත්‍ය පුද්ගලයා හැදුනා ලෝකේ. දෙවනුවට ඔබ කලේ මොකද්ද? ඉන්න සත්‍යයන්ට පුද්ගලයන්ට තණ්හායි කියනකොට ඔකට කියන්නේ අවිජ්ජා කියලා. එතකොට මේ ලෝකෙන් එළියට යන්න නම් ලෝකෙ ඇතිවෙච්ච හැටි දකින්න. මේ දුක ඇතිවෙච්ච හැටි දකින්න. ඒකයි මම මතක් කළේ ඊයේ. අදත් ඒක. ඒ ටිකයි මේ යද්ද නිච්චන් තන් දුක්ඛම් කියන එක කියන්නේ. ඔබට දුක ආවේ ආපු තැන ලෝකේ. ඇයි දුක ආවේ? ඒ තමම ඒ සුහමස්මින් එමිසවත්තති මම මගේ ආත්මය කියලා දැක්කපු බලපු නිසා. ඇයි බැලුවේ? යද්ද නිච්චන් රූපේ කියන අනිත්‍ය දෙය. කැමති දුකේ එන්න පුළුවන් දෙයක්. දුක එන්නේ ඒක මේ වගේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් නේද කියලා අනිත්‍ය බව දුක් බව අනාත්ම බව ත්‍රිලක්ෂණය ඔබ නොදැක්ක නිසායි. ඔබ යම් වෙලාවක ඒ ටික දැක්කනම් දන්නවා මෙහෙම තැනකට මෙහෙම ලෝකයක හදාගෙන දුක් විඳිනවා කියලා. ඉතින් අත මේ ටිකෙන් මතක් කළේ ඔබලට හොඳ උත්තරයක් හම්බෙලා තියෙනවා. කොතරක හරි දුකක් අවශ්‍යනිකව තේරුම් ගන්න. ඒ දුක එන්නේ ඔයගලන්ට අනිත්‍ය කියන ධර්මතාවය නිසායි. අනිත්‍ය කියන ධර්මතාවය ඔයගලන්ට දුක උනේ ඇයි? ඔයගලන්ට දුක ආපු ඒ තැන අනාත්ම නිසායි. අනිත්‍ය වෙන දේ දුකක් ආවේ මොකක් නිසාද? අනාත්ම නිසායි. යද්ද නිච්චන් තන් දුක්ඛං යත් දුක්ඛ තදනත් දුක වේන් කියනවා මොකද්ද? අනාත්මයි කියන්නේ ඒක හේතුන්ගෙන් හටගත්ත දේ නිසා හේතු නැති වෙච්ච නිසා මේ කියන උත්තරේ කියන්නේ. ඒ නිසා හැම වෙලාවෙම දරුවේ පුද්ගලයේ සත්‍යකෝ තමන් හෝ කියලා මේ රූප නිත්‍යක නිසා දුක එනකොට ශනිකව මේ රූපය මම හෝ මගේ ආත්මය නෙමෙයි අනාත්මෝ දෙයක් අනිත්‍ය දෙයක් කියලා පෙන්නන්න. මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්. හේතු වෙනස් වෙනකොට වෙනස් වෙනවා. එතකොට එදාට මට දුක එන්නේ ඒක හේතු නිසා හටගෙන වෙනස් වෙන්න පුළුවන් ධර්මතාවයක් තිබුණ නිසායි කියලා පෙන්නන්න. අර මම ඊයේ කිව්වා වගේ එහෙම පෙන්න මේ කය මම කියලා රටනේ පෙනෙන්නේ මේ ලෝකේ. මේ රූප සත්‍ය පුද්ගලය කියලා
මට පෙනෙන්නේ ඔබට පෙනෙන්නේ මේ පෙනෙන පෙනීම මට නම් ඇති වෙන්නේ මේ සත්‍ය කොහෙන්ද ආවේ කියලා ඔබට දෘෂ්ටි ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතන මේ සත්‍ය මරණයෙන් පස්සේ උපදීද? සත්‍ය මරණයෙන් පස්සේ උපදීද කියලා ඔබට බාහිර පැත්තේ සත්‍ය පුද්ගලයා ඉපදලා නැරීමක් ගැන අහන්න වෙන්නේ ඔබට සත්‍ය පුද්ගල භාවයේ දෘෂ්ටියක් ඉපදලා කියන එක පේන්නේ නැත්තම්. හොඳට මතක තබා ගන්න. ඔබ නොදැක්කොත් යම් වෙලාවක මේ වස්තු අරබ ඔබට සත්‍ය පුද්ගල දෘෂ්ටියක් ඉපදලා කියලා. ඔබට තේරෙයි වස්තු පැත්තේ සත්‍ය පුද්ගලයා ඉන්නවා කියලා. එතකොට ඔබ සසරට දුවන එක නවත්තන්න බෑ. මේ ඉන්න සත්‍ය මැරෙන්න ඉතල කොහෙන්ද ආපු අය දන්නේ. කොහොම ඉඳලා ආපු අය දන්නේ. මරණයෙන් පස්සේ කොහේ යයි දන්නේ කියලා ඔබ එහාට මෙහාට දුවන එක නවත්තන්න බෑ. මොකද්ද? සත්‍ය පුද්ගල කියලා මට දෘෂ්ටියක් ඉපදිලා තියෙන්නේ මේ රූප ටික සත්‍ය පුද්ගල කියලා මට පෙනෙන්නේ නම් රූප ඇතුළේ සත්‍ය පුද්ගල ඉපදිලා නැතිලා යන එක ගැන අහන එක සුදුසුද? මම කියන දේ හිතන්න මම කතා කරන්නේ දෙසරල නැතුව ඇති. හැබැයි නෝනක් කියන කෙනෙකුට ඒට එහා සම්බන්ධයක් නැති වෙයි. මම කතා කරන බුරහත් නෝනකට මම කියන එක සමහර විට එහෙම ජාතක කතාවක් තරම් මිහිරි නැතුව ඇති. හැබැයි දුක් සහගත සසරෙන් ඊතර වෙන පැත්තට නම් ගොඩාක් මිහිරි. ඒ මිහිර දැනෙනවද කියන එක මම දන්නේ නැහැ. නමුත් මේක තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. හොඳට හිතන්න. ඔබටයි සත්‍ය පුද්ගලය කියලා පෙනෙන්නේ කියලා මේක ඔබේ දර්ශනය, ඔබේ දෘෂ්ටිය කියලා ඔබ නොදැක්කොත් ඔබට ඊට පස්සේ පෙනෙන්නේ මොකද්ද? ඔබට දැනෙන්නේ මේ සත්‍ය පුද්ගලය කියලා. ඔබ එක දෘෂ්ටියක් අරමුණක් ගන්න සතරට යයි. අනේ මේ සත්‍ය මොන තැන් වල ඉඳලා මොන විදිහේ කර්ම කරලා මෙතෙන්ට එන්නේ නැද්ද දන්නේ මොන විදිහේ කර්ම කළා මරණයෙන් පස්සේ යයිද දන්නේ නැහැ කියලා ඔබට හිතන එක බලක්වන්න බෑ. යම් වෙලාවක ඔබට හිතුනොත් පෙනෙන ඇහෙන දෙයට කෙලස් ටිකක් එකතු කළ නිසා සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා පෙනෙන්නේ මට නේද කියලා දැක්කොත් එපමණකින්ම ඔබ අතීතයේ අන්තයට තනාගත අන්තයට දුවන එක නතර වෙනවා. එපමණකින්ම ඔබට මේ මම කොහින්ද ආවේ කොහාටද යන්නේ කියන එක නතර වෙනවා. ඔබට පෙවුනා නම් මේ කය මම කියන එක පෙනෙන්නේ මට. මෙහෙම හේතු ටිකෙන් හදාගත්ත කියලා දන්නවනම් කය මම වෙලා අනේ මම කොහින්ද ආවේ කොහාට යයිද කියන උත්තරයක් එන්නේ නැහැ. මේ කය මම කියලා පෙනෙන දෘෂ්ටියක් ඇති වෙලා නම් ඒකට උත්තරය හොයන්න වෙන්නේ. ඒක ඇති උනේ කොහොමද කියලා. එහෙම කය මම කියලා පෙනෙන දෘෂ්ටියක් මට ඇති වෙලා කියන එක දන්නේ නැත්තම් කය මම වෙනවා. එතකොට හොයන්න වෙනවා මේ මම කොහෙන්ද දන්නේ ආවේ කියලා. සක්කාය දිට්ඨිය කියන්නේ ওই කාරණාව උතරීමමයි. ওই කාරණාව තේරුම් ගැනීම දිට්ඨි සම්පන්නයි. වෙන මොකුත් නෙවෙයි. හොඳට හිතන්න. තමන් තුල ලෝකයේ උපදින හැකි දැකීමම දිට්ඨි සම්පන්නයි. එයා බාහිර ලෝකයක් දකින්න ඒ හිඳයි මේ සත්පුද්ගල භාවයේ මට නේද පෙනෙන්නේ. ඒක හේතු ප්‍රත්‍ය නේද කියලා දකින හිඳමයි. පුබ්බන්තේ කංකතින මේ සත්‍ය අතීතයේ හිතියනම් කොහේ ඉඳද්ද අනාගතයට යයිද යනනම් කොහේ යන්නද කියලා දෘෂ්ටියක් තියෙයිද? ඕගලන්ට මේ සත්පුද්ගල භාවයට පෙනෙන්නේ මටයි කියලා පෙනෙනවා. කියනක තේරෙනවා. ඕගලන්ට මේක ඇතුළ මේ බවට පෙනෙන්නේ මටයි කියන එක දන්නේ නැත්නම් නේද ඕගලන්ට මේ සත්පුද්ගල ඉන්න බව පෙනෙන්නේ. එතකොට නතර කරන්න බෑම අතීතයේ හිතියද කොහේ හිතියද කොහොම ඉඳද්ද කියන එක. ඒ විදිහටම ඕගලන්ට පෙවුණා මේ රූපේ මම කියලා පෙනෙන්නේ මේ ස්කන්ධ කෙලස් කියන දෙක එකතු කරපු වරදට නේද කියලා දැක්කොත් මම කියන අදහස දෘෂ්ටියකට පෙනෙනවා කියලා දැක්කොත් මේ කය මම වෙලා ඒ මම කොහේ ඉන්නද කොහොම ඉන්නද කොහට යන්නද කියන අදහස එන්නේ. මේ කය මම කියලා පෙනෙන්නේ මට නේද දෘෂ්ටියක් නේද හැදුනේ කියලා දන්නේ නැත්තම් එයාට හිතන්නේ කය මමමයි කියලා. එතකොට ඒ මම කොහේ ඉන්නද කොහොම ඉන්නද මොකෙක් වෙලා මොකෙක් ඉන්නද කියලා අතීත දුන එක නවත්තන්න බෑ. මම කර්ම කුසල කර්ම කළා මරණයෙන් පස්සේ උපදීද කියන එක නවත්තන්න බෑ. දිට්ඨි දර්ශනේ නැති වෙනකොට සක්කාය දිට්ඨිය කියන එක නිරායාසයෙන්ම තියෙනවා.
මේ දර්ශනය නැතුව සක්කාය දිට්ඨිය නැති කරනවා කියන එක වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මම කියපු දේ ටිකක් හොඳට තීක්ෂණ වෙන්න මම කියන ගොඩාක් වටිනා දෙයක්. ඉතින් මේ කරුණ ටික තේරුම් ගත්තොත් ඔබ ලබූ පද කාලයේ මනුෂ්‍ය ජීවිතයේ සද්ධර්මයේ තියෙන වටපිටාව ඔබ අපතේ යව වෙන්නේ මේක නිකන් අහලා නතර වෙන්න එපා. ඇත්තටම ඔබ ඔබේ යහපත කැමති නම් හිත වල කැමති නම් මේක හිතන්න. මේක ඇත්තටම අමුත්තයක්. ඇත්තටම ජරා මරණ දුක ඔබ මුදවනවා. ඉතින් ඒ ටිකේ වටිනාකම තේරුම් අරගෙන අප්‍රමාදීව සතර දුකින් එතර වෙන්න කටයුතු කරන්න කියන එකත් මතක් කරනවා. දේශනාව ගොඩක් දිග වැඩි වුණා වෙන්න ඇති. නමුත් හැමෝම හොඳට අහගෙන හිටපු නිසා මම මේ ටික මතක් කළා. අජරාමර නිර්වාණ සම්පත්තිය මේ ජීවිතේම තමන් සම්පත කරගන්න හැම දිනාටම මේ දේශනාව හේතුපදේශයම වේවා කියලා